චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස ස්නන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පිංගතුනි, බණ ඇසීම නිවන් දොරටුවක්. ඒ නිසා බණ අහනකොට මුලින්ම හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ ධර්ම ශ්‍රවණය අපිට නිවන් දොරටුවක් බවටම පත් වේවා කියන අදිෂ්ඨාන. ඊළඟට අපි චුට්ටක් විමසලා බලමු මේ මනුස්ස ජීවිතයේ තුල අපි මේ ඉන්නේ සුගතියක. මේ හුස්ම ටික යනකම් අන්තිම මොහොත දක්වාම ධර්මයේ එල්ලෙන්න පුළුවන්කම තියෙනවා. මරණ මංචකේ ධර්මය අවබෝධ කරගත් අය ගැන දේශනාවල තියෙනවා. අපායට කර්ම හැදිලා මරණාසන්න මොහොතේ ගිනි දැල් පෙනිච්ච අය අන්තිම මොහොතේ කල්යාණ මිත්‍රයෙක් නිසා සුගතියේ ගිය සිදුවීම් දේශනාවල තියෙනවා. ඔබ අහලා ඇති ධනංජානි ගැන. මරණාසන්න මොහොතේ ගිනි දැල් පෙනිච්ච කෙනෙක්. එතකොට ධනංජානිට යන්තම් සිහිය තිබුණා. ළඟ හිටපු සේවකයෙකුට කතා කරලා කිව්වා නේ ඔබ සාරිපුත්තයන් වහන්සේ ඉන්න තැනක් හොයාගෙන යන්නේ කිව්වා. ගිහිල්ලා මගේ වචනෙන් සාරිපුත්ත හාමුදුරන්ට වන්දනා කරන්න. ධනංජානි බ්‍රාහ්මණයාට බොහොම අසාධ්‍යයි අමාරුයි අනේ මාව බලන්න එන්න කියලා සාරිපුත්ත හාමුදුරන්ට කියන්න. උන්වහන්සේට සිහිපත් කරන්න කිව්වා. එක දවසක් උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මම දානි හැන්දක් බෙදුවා. ඒකත් සිහිපත් කළා අනේ උන්වහන්සේට මාව බලන්න වඩින්න කියලා ආරාධනා කරන්න කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ හවස් වරුවේ ධනංජානිගේ නිවසට වැඩියා. එනකොට මරණාසන්න මොහොතේ උඩුබැලිය අතට ඉතින් අන්තිමයි. හොඳටම පණ අදින වෙලා. සාරිපුත්ත හාමුදුරන්ට ඇඳ ළඟ ආසනයකුත් තියලා තිබ්බා. ඉතින් උන්වහන්සේ ළඟ වාඩි වෙලා ඇහුවා බ්‍රාහ්මණේ කොහොමද ඉවසන්න පුළුවන්ද? ඔබේ වේදන අඩු වෙනවද වැඩි වෙනවද ඔබට දරා ගන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට මේ බමුණා උපමා 4ක් කියනවා. ඒකට හේතුව ඉස්සර ගොඩාක් ওই බුද්ධ දේශනාවල තියෙන්නේ උපමා වලින් තමයි සමහර දේවල් කියලා තියෙන්නේ. කෙනෙකුට තේරුම් ගන්න උපමාවකින් කියද්දි සමහර තේරෙන දේවල් තියෙනවා. මේ බමුණා කියනවා සාමීනි මගේ ඔළුව වටේට කෙනෙක් කඹයක් වෙලලා කිටි ගාලා හිර කරනවා වගේ විශාල වේදනාවක් හිස ඇතුලෙන් මට දැන් දැනෙනවා කියන. උල් පිහියක් අරගෙන මගේ හිස් පුදුන පලනවා වගේ මට තේරෙනවා කියන. මේ තරම් වේදනාවක් අපි කියන්නේ අපේ ඔළුව පැලෙන්න රිදෙනවා කියලානේ. කොහොමද ඔළුව කැක්කුම කියලා අහනකොට අපි කියනවා නේ ඔළුව පැලෙන්න වගේ රිදෙනවා කියලා. ඒ වගේ කියනවා. ওই වගේ උපමා දෙකක් කියනවා. ඊළඟට කියනවා සාමීනි මස් කපන පිහියකින් මාව අල්ලගෙන මගේ බඩවැල් තීරු කපනවා වගේ කුස ඇතුලෙන් වේදනාවක් මතුවෙනවා කියන. ඔය මරණ වේදනාව. 4 දිනක් මා උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා පුච්චනවා වගේ මගේ ඇඟ දනවා කියන. දැන් සාරිපුත්ත හාමුදුරන්ට ওই කරුණු කියනකොට ධනංජානිගේ විස්තර කියනකොට සාරිපුත්ත හාමුදුරන්ට තේරුණා මේ නම් දැන් කර්මය හැදිලා තියෙන කොහෙටද? නිරේට, අපායට. සාරිපුත්ත හාමුදුරුවෝ මොකද ධනංජානිගේ ජීවිතය ගැන මේ දේශනාවේ මුල තියෙනවා ධනංජානි ඉන්නකම් පව්කම් කර අකුසල්ම කර හිටපු පව්කාර බමුණේ. දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනකොට දානි හැන්දක් බෙදනවා. ඒ වෙලේ සාරිපුත්ත හාමුදුරුවෝ ධනංජානිට කියනවා ධනංජානි දන් දෙන එක පිනක් තමයි. හැබැයි ඔබ දුස්සීල කෙනෙක්. ඔබ මේ වගේ වැරදි ගොඩාක් කරනවා කියලා ඔබ ගැන මේ විදිහේ ප්‍රචාරයක් තියෙනවා. ධනංජානි ඒවේ ආදීනව බහුලයි. ඔබ සිල්වත් වෙන්න. ඔබ ධර්මිෂ්ඨව ජීවත් වෙන්න. එතකොට ධනංජානි සාරිපුත්ත හාමුදුරන්ට කියනවා ස්වාමීනි ඉතින් ඔබ වහන්සේලා නම් කියයි අපිටනේ
අමුදරුවෝ ඉන්නවා, දැසිදස්සෝ ඉන්නවා, කම්කරුවෝ ඉන්නවා, අපිට හොඳින් හරි නරකින් හරි අපිට හම්බ කරගන්නනේ ඕන කියන. ඔය ඔබ වහන්සේලා කියන විදිහට ජීවත් වෙන්න බෑ කියන. ඕම තමයි ඇඟේ පතේ හයිය තියෙනකොට හිටියේ. ඔය කතාවම කියන මිනිස්සු නැද්ද අද? ඉන්නවා. ඒ විදිහට ධනංජානිත් හිටියා. දාන ටික දුන්න. හැබැයි ඔබ වහන්සේලා කියන විදිහට අපිට ඉන්න බෑ කියලා දාන ටික විතරක් දීලා හිටියා. දැන් මරණාසන්න වෙනකොට තමයි ගිනි දැල් පේන්න ගන්නකොට අන්න මරණ බය ඇති වෙනකොට සාරිපුත්ත හාමුදුරුවෝ මතක් වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ධනංජානි ඔබ දැන් හරි සීලේක පිහිටලා මරණ මංචකේ හරි දැන් ඔබ මේ විදිහට හිතන්න කියලා මේක දිග දේශනාව මේකේ තියෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ ධනංජානිට අපාය ආදීනව සිහි කරලා චුට්ටක් උඩට ගන්න තිරිසන් ලෝකෙ හිත පිහිටවන්න කියනවා. එතකොට තිරිසන් අපාය හිත පිහිටියට පස්සේ එතන ආදීනව සිහි කරලා പ്രേත අපාය හිත පිහිටවන්න. එතන හිත පිහිටියට පස්සේ പ്രേත ලෝකේ ආදීනව සිහි කරලා යන්තම් අර පින මතු කළ මනුස්ස ලෝකේ හිත පිහිටවන්න. මොකද ටික ටික තමයි උඩට ගන්න. එකපාරට අපායේ ගිනි දැල් පෙනිච්ච කෙනා සුගතිය යවන්න බෑ. එතකොට මෙහෙම කරුණු කියා හිත පිහිටවලා කොහොම හරි සුගතියෙම හිත පිහිටවනවා. මරණ මංචකේ අකුසල් යටපත් වෙලා කුසලයේ බලවත් වෙලා සුගතිය යනවා මැරලා. එතකොට ඒවට ධර්මයේ කියන්නේ ආසන්න කර්ම. මරණාසන්න මොහොතේ අකුසල් කරපු කෙනෙකුට හරි පිනක් සිහි කරලා දුන්නොත් කරපු අකුසලේ යටපත් වෙලා පින බලවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකනේ ආව ඉස්සර මිනිස්සු පින් පොතක් තියාගෙන හිටියේ. දරුවන්ට හරි කිව්වා බේ මම මැරෙනකොට මේ පින් පොත කියවපන්. එතකොට ඒ සිතුවිලි තුල හිත පිහිටනවා. අම්මා මේ වගේ පින් කරා, අම්මා මේ වගේ පින් කරා, තාත්තා මෙහෙම පින්කම් කරා. ඒ කරපු පින් කනට කරලා හරි කියනකොට එතකොට අර මරණ බය, දරුවෝ ගැන, දීපොළ ගැන, ඉඩකඩම් ගැන හිත දුවන එක කරපු පින් ඔස්සේ හිත දුවන්න ගන්න. එතකොට ආසන්න කුසලයක් හැටියට පින බලවත් වෙනවා. එතකොට අපිට පේනවා ධනංජානි අච්චර මරණ මංචකේ ගිනි දැල් පෙනිච්ච කෙනා සාරිපුත්ත හාමුදුරන්ට පුළුවන් වුණා සුගතිය යවන්න. එහෙනම් මරණාසන්න මොහොතේ කල්යාණ මිත්‍රයෙක් ළඟ හිටියොත් බේර ගන්න පුළුවන්. හැබැයි පින්වතුනි සමහර සිදුවීම් හරීම පුදුමයි. එක දවසක් අනුරාධපුර පැත්තේ දරුවෙක් මාව හම්බෙන්න දවසක් ආව දැන් අවුරුදු කීපයකට කලින්. ඒ දරුවා ඇවිල්ලා ඉතින් වැඳලා ඉවරලා මගේ ළඟ වාඩි වෙලා අඬන්න ගත්තා. කඳුළු පෙරනවා. ඊට පස්සේ මං ඇහුවා ඇයි පුතේ කියලා. අවුරුදු 35ක 40ක වගේ ඇති ඉතින්. ඊට පස්සේ කීවානේ හාමුදුරනේ අපේ තාත්තා නිසා අපි නැත්තට නැති වුණා කිව්වා. ඊට පස්සේ මං කිව්වා වහන්සේට විනාඩි 5ක් අහගෙන ඉන්න පුළුවන් ද? මං කිව්වා කමන්නේ කියන්නකෝ පුතේ කියලා. ඊට පස්සේ කිව්වා තාත්තා ඉන්නකන් ඉතින් බිබී අපිට වද දුන්නා. අම්මයි නංගි මේ පුතයි විතරයි. දරුවෝ දෙන්නයි. පුතයි ඒ ළමයයි නංගි. ඉතින් කියනවා බීලා ඇවිල්ලා හැමදාම අම්මට ගහනවා කිව්ව එක්ක නංගිට ගහනවා කිව්ව මේ ළමයට ගහනවා කිව්ව. ගෙදර පුටුවක් නැහැ කිව්ව ඔක්කොම පොලේ ගහලා කිව්ව. හැබැයි වෙරි හිඳුනහම පූසා වගේ කිව්ව. ඔහොම චරිත ඉන්නවනේ නේ. දැන් ඉතින් කියනවා ඔහොම හැබැයි කවදාවත් අපි තාත්තට අතක් උස්සලා නැහැ කිව්ව. අම්මා අපිව හැදුවේ එහෙමයි කිව්ව. ඉතින් ඔහොම ඉඳලා තාත්තා අන්තිමට අවුරුදු 8ක් විතර 10ක් විතර ඔත්පල වෙලා හිටියා කිව්ව. එක තැන් වෙලා. දැන් ජීවත් වෙලා අර ඇඟපත හයිය තියෙන කනුත් කරේ අර දරුවන්ට ගහපු එකයි හැමදාම බඩු පොලේ ගහපු එකයි වද දීපු එකයි. ඒ ළමයා කියනවා හාඳුනේ තාත්තා ඔත්පල වුණාට පස්සේ අපි ඉතින් උණු වතුර උණු කරලා නාවනවා මල මුට්ට ටික අදිනවා ඔක්කොම කරනවා තෙල් ගානවා උස්සගෙන යනවා මොනවා කරත් බේත් එක දීපුවාම බේත් ටික බීලා වතුරේකින් දමලා ගහනවලු ඵලයව යන්න කියලා. මගේ දෑහැට පේන්න තොපින්න එපා කියලා ගහනවලු කයම කාලා පිඟානෙන් ගහනවලු. කොහොමද? සංසාර හතුරුයි. දෙමව්පියෝ විදිහට එනවා සසර හතුරු මතක තියාගන්න. ඔබ දැකලා නැද්ද සමහර පූසියෝ පැටවු දාලා තමන්ගේ පැටවු කන පූසියෝ නැද්ද? ඒ වගේ සංසාර හතුරු එක එක ස්වරූපෙන් එනවා. තේ දරුවෝ කියනවා හාමුදුරනේ අපි කොච්චර ආදරෙන් සැලකුවත් අපිට සාප කරගෙනමයි කියන අන්තිම ටිකේ මං තොපෙන් පලි ගන්නවා මං උඹලට ඉන්න දෙන්නේ නැහැ මං උඹලට යහතින් ඕවමලු කියන්නේ. කියනවා ඉතින් ඒ දරුවා ගිහිල්ලා වැඳලා අනේ තාත්තේ අපි මොනවද කරපු වැරද්ද? අපි තාත්තට මෙච්චර ආදරෙන් සලකනව නේද? තාත්තව බලාගන්නේ අපි නේද කියලා කියනකොට ඉතින් බයන්ලා කියන මං උඹලගෙන් පලි ගන්නවා කියනවලු. ඉතින් ඔහොම සාප කරගෙන මැරුණා කිව්වා. ඊට පස්සේ ඉතින් ඒ දරුවා කියනවා හාඳුනේ තාත්තගේ ලෙඩේ නිසා ගමටම ණය වෙලා කිව්වා හිටි. යන්නම් මරණාධාර සමිතිය පිහිටයි ගමේ මිනිස්සුන්ගේ පිහිටෙනුයි
ණය වෙලා තමයි කියව මල ගෙදර වැඩ ටික කරගත්. අද ආයි මිනි පෙට්ටියකුත් ලේසි නෑනේ නේ. එතකොට ඉතින් ඒ වැඩ ටික බොහොම අමාරුවෙන් කරගෙන ඔන්න 7 දවසේ දානෙත් ගමේ මිනිස්සු නිසා දී ගත්තා කියලා. දැන් දානේ දීලා ණය වෙලා යන්තම් ඉවර වුණා. සති 2ක් විතර යනකොට නංගි තාත්තගේ ස්වරූපෙම ටික ටික වෙනස් වුණ ගත්තා කියමු. දැන් හොඳට හිටපු දරුවා හිටි ගමන් රෑ දවසක් ගවුමේ පැත්තක් උස්සගෙන කුණු හarp කිය ගෙයි එහාට යනවලු මෙහාට යනවලු මට බොන්න දීපිය කියවලු. දැන් අර දමේ දැනගත්තලු දැන් මේ තාත්තා වැහිලා. ඊට පස්සේ පුටුවට තියලා නංගිව පුටුවට තියලා බැඳා කියව. කිර කළා. බැඳලා ඇහුවලු සැර දාලා ඇයි තාත්තේ අපිට මේ වද දෙන්නේ? තාත්තා ජීවත් වෙලා ඉන්නකනුත් කරේ අපිට වද දීපේක නේද කියලා. ඒ ළමයා කියනවා හාමුදුරනේ අඬන්න ගත්තා කියනවා. ඊට පස්සේ ඉතින් අඬලා කිව්වලු අනේ මං බොහොම දුක්ඛිත තැනක ඉන්නේ. මට පින් ඕනේ. මට පින් දීපල්ලා. ඒකයි මං උඹලට කරදර කරන්නේ. උඹලා මට පින් දුන්නොත් මං යන්නාන් කිව්වලු. ඉතින් මේ ළමයින්ට උණු වුණා. ඊට පස්සේ ඉතින් ඇහුවලු අනේ කමන්නේ තාත්තේ. තාත්තට අපි කියන විදිහට පින් දෙන්නම් කොහොමද පින් දෙන්නේ? උඹලා හාමුදුරුලා 39ක් ගෙදරට වඩම්මලා සාංගික දානයක් දීලා මට පින් දීපල්ලා. එතකොට මං යන්නාන් කිව්වා. ඒ දරුවා කියනවා අනුරාධපුරේ ඉඳනොත් කිලෝමීටර් 30ක් 40ක් ඈත කිව්වා. එක පන්සලක එක නමයි. ඒ පැතිවල ඈත යන්න ඕන තව පන්සලක් හොයන්න. බොහොම අමාරුවෙන් අන්තිමට දැන් නංගි බේර ගන්නත් ඕනේ තාත්තට පින් දෙන්නත් ඕනේ. වත්තේ තියෙන කොස් ගස් දෙකක් තිබ්බ ගස් දෙකම කපලා වික්කා කියෝ. දැන් ඔහොම කරලා තවත් කවුරුත් ණයට දෙන්නෙත් නැහැ. ඊට පස්සේ නංගිගේ කරාඹු දෙකක් තියලා බැංකුවේ තියලා ඔහොම තමයි කිව්වා. දැන් මොකවත් නැහැ. ඒ ටික තියලා තමයි කිව්වා. දැන් ඈතින් ස්වාමීන් වහන්සේලා වඩම්බලා කියපු විදිහට 35 නමක් විතර පොඩි හාමුදුරුවොත් එක්ක හොයාගත්තා කියෝ. ගමේ මිනිස්සුන්ගේ උදව්වෙන් දැන් දානයක් ගෙනල්ලා හදලා ඔක්කොම කරලා ගෙදරටම ස්වාමීන් වහන්සේලා වඩම්බලා දන් දුන්නා. වැඩිය ස්වාමීන් වහන්සේලාත් ඉතින් තාත්තගේ නම කියලා හොඳට පෑන් වඩලා පින් දීලා වැඩියා කියෝ. දැන් සතුටුයි. අනේ තාත්තා පින් අරගෙන හොඳ තැනක ඇති කියලා. රෑ 8-9 වෙනකොට ආයි හූ තියලා ගේ දෙවණක් කරලා ආයි වැහුණා කියෝ. ඊට පස්සේ දැන් මේ ළමයි ඇහුවලු ඇයි තාත්තේ අපිට වද දෙන්නේ? දැන් තාත්තා කියන විදියට පින්කම් කරා නේද? ඊට පස්සේ කියවලු උඹලා මගේ වයසේ 30 දෙනෙකුට සරං කමිස පූජා කරලා දානයක් දීලා පින් දීපල්ලා. එතකොට මං යන්නාන් කිවලු. දැන් සාංගික දානේ කතාව නෑ. ඊට පස්සේ මං කියව පුතේ මොකද කරේ අනේ හාමුදුරනේ දැන් ඉතින් අපි ඒකත් විශ්වාස කරා කියෝ. ඊට පස්සේ ගේ ඊඩමයි උගස් තිබ්බා කොම් පහ පාරට වැටෙන්න ක්‍රම පෑදෙන හැටි. කවුරුත් ණයට දෙන්නේ නෑ ගේ ඊඩමයි උගස් තිබ්බා කියෝ. ඊට පස්සේ අනුරාධපුර පැත්තේ වැඩිහිටි නිවාස 3-4ක් හොයාගෙන දැන් තාත්තගේ වයසේ 30ක් විතර හොයන්න එපා වැඩිහිටියෝ. ඉතින් වැඩිහිටි නිවාස ගානකට ගිහිල්ලා කොහොම හරි හොයලා දානෙත් හදාගෙන සරං කමිස බේත් හේත් ඔක්කොම පාර්සල් හදාගෙන ගිහිල්ලා දානෙකුත් දුන්නා කියෝ. ඉතින් ඒ දරුවා කියනවා නේ අර වැඩිහිටි නිවාසවල ඒ සීයලා ඉතින් අරගෙන අර ඔක්කොම කියලා නම් කියා තාත්තට හරියට පින් දුන්නා කියෝ. හොඳට පින්කම කරලා ගෙදර ආවා කිව්වා. ඉතින් දැන් එනකම් අගටි කතා වුණේ තාත්තා නම් පින් අරගෙන හොඳ තැනක ඇති. හොඳට පින්කම කෙරුණා කියලා දැන් ගෙදර ආවා කිය. ඒ ගෙදර ඇවිල්ලා ගෙදරට අඩිය තියනකොටම හූ තියාගෙන කිව්වා ගෙදරට අඩිය තිබ්බේ. ආයි වැහුණා කිව්වා. දැන් අර දානෙත් නෑ දැන්. ඊට පස්සේ මේ ළමයා ඇහුවලු තාත්තේ ඇයි දැන් අපිට වද දෙන්නේ? ඊට පස්සේ ආයි පොඩි එකා වගේ අඬලා කිව්වලු "හේ පින් මට ගන්න බෑ" කිව්වලු. "මට පින් ගන්න මම බොහොම දුක්ඛිත තැනක ඉන්නේ" කිව්වලු. "මට පින් ගන්න නම් උඹලා දුක් විඳලා දානයක් දීපල්ලා" කිව්වලු. ඊට පස්සේ ඇවුලු තාත්තේ "කොහොමද ඒ දානෙ දෙන්නේ? උඹලා හිඟා කාලා ඒ හම්බෙන මුදලින් දානයක් හදලා මට පූජා කරපල්ලා දන් දීපන්. එතකොට මට පින් ගන්න පුළුවන්" කිව්වලු. ඊට පස්සේ මං ඒ ළමයාගෙන් ඇහුවා පුතේ වා එකත් කරාද කියලා. ඒ ළමයා කියනවා "නේ හාමුදුරනේ රුවන්වැලි සෑයට යන පාරේ ඉරිච්ච කමිසෙකුයි කලිසමුකුයි ඇඳගෙන දවස් 3ක් හිඟා කෑවා" කියලා. අම්මයි නංගි ගමේ හිඟා කන්න ලැජ්ජ නිසා ඊට පස්සේ වෙන පිට ගමකට ගිහිල්ලා ගෙවල් ගානේ ඉල්ල ගිහිල්ලා හිඟා කෑවා කියලා.
දැන් දරුවෝ දෙන්නයි අම්මයි 3 දෙනාම හිඟමනේ යනවා. දැන් මොකටද මේ තාත්තට පින් දෙන්න? ඉතින් ඒ දරුවා කියන ඉතින් දවස් 3-4ක් හිඟා කාලා ඉතින් සමහර ගෙවල් වලින් පොල් හාල් ටිකක් හම්බුණා කීවා. සමහරු සල්ලි දුන්නා කීවා. ඉතින් කොහමද රුපියල් 4-5000ක් හොයාගත්තා කීවා. ඒ සල්ලි වලින් ඒවැම්ම ඉලෝලු බඩු මුට්ටු අරගෙන ගෙදර ගෙනහල්ලා දානයක් හදාගෙන පිරිකරකුත් එක්ක පන්සලට අරගෙන ගියා කිය. පන්සලේ හාමුදුරු දන්නේ නැහැ මේ හිඟා කෑවද මොනවද කියලා තාත්තට දානයක්. හොඳයි කෝ එන්න කියලා ඒ දානෙ ඉතින් බුද්ධ පූජාව තියලා ස්වාමීන් වහන්සේලා දානෙ වළඳලා ඊට පස්සේ දැන් තාත්තගේ නම කියලා පෑන් වඩලා හොඳට පන්සලෙත් පින් දුන්නා කිය. ඒ පින් දීලා ගෙදරට ඇවිල්ලා අඩිය තියනකොට ආයිත් වැහුණා කිය. ඒ වැහිච්ච පාර තමයි ඔන්න වැඩේ එළියුනේ. ඒ ළමයා කියනවා හාමුදුරනේ ගෙදරට ආවට ගමන් නංගිගේ ඇඟට වැහිලා හයියෙන් හූ තියලා අප්පුඩි ගගහ 2-3ට නැමි hina වුණා කිය. hina වෙලා කීවලු යකෝ මම යන්නේ නැහැ කීවලු. මට ඕන උනේ තොපි හිඟා කනවා දකින්නයි කීවලු. මං උඹලව හිඟා කෑවෙවා කියලා හයියෙන් අප්පුඩි ගගහ hina වුණා කිය. දැන් කවුද මේ? ඔන්න මැරිච්ච තාත්තා. පේනවා නේද වෛර බැඳගෙන මැරුණාම තියෙන භයානකම. ජීවත් වෙලා ඉන්නකම් හතුරුකම් කරා වෛර බැඳගෙන සාප කරගෙන මැරුණා. මැරිලත් පලිගත් හැටි දැක්කද? ඒ වගේ සමහර ඥාතීන් පින් ඉල්ලුවට පින් ගන්නෑ. ඔය പ്രേතවත්වයේ තියෙනවා ඊළඟට දේශනාවල තියෙනවා പ്രേත කොටස් ගණනාවක් ගැන තියෙනවා. පින් ගන්න පුළුවන් പ്രേත කොටස් 12ක් 13ක් ගැන තියෙනවා. එකම പ്രേත කොටසයි පින් ගන්න. පරදත්තූප කියන പ്രേතයෝ විතරයි. නිජ්ජාම තන්හික කියලා പ്രേත කොටසක් ඉන්නම් මුළු ඇඟම සාපිපාසාවෙන් ගිනි ගන්නවා වගේ කියන. පින් ගන්න බෑ කියන. කොච්චර අපි පින්කම් කර ඥාතීන්ට පින් දුන්නත් පින් ගන්න බෑ කියන. කාල කංචික පාංසු പ്രേත කුප්පිපාසික ගූත කාදක අසූචි විතරයි කියන ආග්‍රහණය කරන්නේ මේ പ്രേතයෝ. කුණුපාස කියලා പ്രേතයෝ ඉන්නවා මල කුණු වල ඕජා උරා බොනවා කියන වෙන කිසිම පින් දුන්නට පින් ගන්න බෑ කියන. ඔය වගේ പ്രേත කොටස් ගණනාවක් තියෙනවා. පින් ගන්න එකම പ്രേත කොටසක් විතරයි. එතකොට අපිට පේනවා වෛර බැඳගෙන මැරුණට පස්සේ මොන ක්‍රමෙන් හරි පරිගන්න. මේ අපි යන සංසාර ගමනේ මහා පුදුම භයානක ගමන. සසර වෛරක්කාරයා මිනිස්සෙක් හැටියට මොන ගැහුනොත් මොන ක්‍රමෙන් හරි හතුරෙක් වෙනවා. hina වුණත් ඇති ආයි. නැද්ද එහෙම ඈ? hina වුණත් එක්ක අපි අහනවා. ඊයේ කොහෙද යන්නේ? ඇයි මොකද උඹට මොකද කියලා ඇඟට එන අය නැද්ද? ඒත් ඇති. hina වුණත් ඇති. එතනින් ආය ඇඟට ඇවිල්ලා හරි වෛරක්කාරයෙක් වෙනවා. ඒ වගේ මිනිස්සෙක් හැටියට මුණ ගැහුනොත් නිකන් ඒත් ඇති. සංසාර හතුරා තිරිසන් ලෝකේ ඉඳලා මුණ ගැහුනොත් එක්ක පන්න හරි හපා කනවා. එකම පුද්ගලයාට පන්න දෂ්ට කරන සර්පයෝ නැද්ද? ඉන්නවා. ඒ වගේ පෞගේ කාලේ මම ওই ගල්ගමුව පැත්තේ බණක් කරා මීට අවුරුදු කිහිපයකට කලින්. මම ওই වගේ මාතෘකාවකින් බණ කීවට පස්සේ බණ ඉවරලා පිරිසක් ඇවිල්ලා කිව්වා හාමුදුරනේ මේ පැත්තේ එක මිනිසෙක් ඒ මිනිසයා හේන කොට ඉන්නකොට අලියෙක් ඇවිල්ලා ගැහුවා කිව්වා. ගහපු ගමන් කොහොම හරි වාසනාවට වීසි වෙලා ගිහින් වැටුණා මිනිහා පැනලා දිව්වා. අලියට පාග ගලා පොලේ ගහගන්න බැරි වුණා. ඊට පස්සේ ඔය හේනම කොටනකොට 3-4 සැරයක් මේ අලියා මේ පුද්ගලයා පස්සෙම පැන්නුවා කිව්වා. ඊට පස්සේ ආයි ටික දවසකට පස්සේ ගෙවල් 6-7ක් අස්සෙන් මේ මිනිස්සයාගෙම පැල් කොටේ හොයාගෙන ඇවිල්ලා රෑ ගේ කුඩු කරා කිව්වා. ගෙයින් පැනලා දිව්වා කිව්වා. එතකොට කියනවා හාමුදුරනේ පුදුමයි තව ගෙවල් ගානක් අස්සින් මේ අලියා වැටවල් කඩාගෙන ඇවිල්ලා මේ ගේම කුඩු කරා කිව්වා. පැනලා ගියා කිව්වා. දවසක් ආයි යනකොට අලියා මෙයා පස්සේ පන්නගෙන ගිය වෙලාවේ බයිසිකලේ යනකොට ඉක්මනට බයිසිකලේ දාලා බෝක්කුවක් අස්සට රිංගුවා කිව්වා. අලියා එහා පැත්තෙන් ඇවිල්ලා හොඬ වැල දානවලු බෝක්කුව අස්සෙන් අනිත් පැත්තෙන් ඇවිල්ලා හොඬ වැල දානවලු. ගමේ මිනිස්සු ඇවිල්ලා අලි වෙඩි දාලා රචින්න පත්තු කරලා කොහොම හරි අලියා පන්නලා බෝක්කුව අස්සෙන් එළියට ගත්තා කිව්වා. දැන් ඔහොම එක දිගට ළඟ වෙනකොට මිනිස්සු කිව්වලු මේ නම් බේ හතුරෙක් හරි මොකක් හරි අපලයක්වත් ඇති. මේ ගමෙන් මග ඇරලා ඉන්න. ඊට පස්සේ බය වෙච්ච පාර මිනිහා ගියා මාස 3-4ක් ওই නෑදෑ ගෙවල් වල ඇවිද ඉඳලා අවුරුදු ලඟ වෙනකොට දැන් ඉන්න බෑ ගමට එන්න ඕනේ. පුරුදු තැනනේ. අවුරුද්දට දවස් 5ක් විතර තියලා ගමේ ආවා කියනවා. ආපු ගමන් දැන් මාස 3-4කින් පස්සේ ආවේ ගමේ විස්තර හොයන්නත් ආසයි.
ගෙදර ආපු ගමන් බයිසිකලේ ගත්තා. ඊට පස්සේ පැදගෙන ගියා. යනකොටම පඳුරක් අස්සේ ඉඳලා ඇදලා ගත්තා කියෝ. අරගෙන පොලේ ගැහුවා පෑගුවා ගියා යන්න කියෝ. ඒ පුද්ගලයෝ කියන හාමුදුරනේ එදා උදේ ඉඳන් අලියා එතන කැරකි ඉඳලා තියෙනවා කියෝ. ඉස්කෝලේ යන ළමයි වැඩට යන මිනිස්සු හේන් වලට යන මිනිස්සු දැක්කේ නෑ වගේ අතු කඩ හැරිලා ඉන්නවලු. ඉතින් මේ අපිට වගේ නෙමෙයි මේ පැතිවල අලි ඉන්නවා කියන එක සමහරුන්ට ඈත හිටියා කියලා ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි මේ පුද්ගලයා එනකොටම අඳුන ගත්තා. හරියට හැංගිලා ඉඳලා ඇදලා ගත්තා පෑගුවා මැරුවා ගියා. එතකොට ඒ වගේ හරි පුදුමයි. ඉතින් ඒ අය කියන හාමුදුරනේ මේ අලියා ඊට පස්සේ මේ ගම් පැත්තටවත් ආවේ නැහැ කියලා මාස ගානකින්වත්. Tamanට අවශ්‍ය ඉලක්කේ පස්සෙන් පන්නගෙන හරියන. ඒ වගේ සසර වෛරක්කාරයෙක් හැටියට සතෙකුට මුණ ගැහුනොත් ඒත් පලිගන්න. අමනුෂ්‍යයෙක් වෙලාව සංසාර හතුරා ඒත් පලිගන්න. ඒ නිසා මතක තියාගන්න මේ යන සංසාර ගමනේ අපිට හිතවත් අය වගේම වෛරක්කාරයෝ සසරේ මුණ ගැහෙන. හිතවත් අයගෙන් උදව්පකාර ලැබෙනවා වගේ වෛරක්කාරයන්ගෙන් අපිට ජීවිතේ කරදර බහදා හිරිහැර ප්‍රශ්නත් එක්ක ජීවිතය අරගෙන යන්න වෙන්නේ. ඒ නිසා මේ සංසාර ගමනේ මිදෙනව ඇරෙන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකක්, අප්‍රියයන් එක්ක එකතු වීමත් දුකක්. ওই දෙකටම ජීවිතේ මුහුණ දෙන්න වෙනවා. පිය විප්පයෝගෝ දුක්ඛෝ. අපි ආදරය කරන අය, අපි හිතවත් අය, අපේ අම්මා තාත්තා, ඥාතීන්, සහෝදරයෝ, අපිට උදව් කරන අය, අපිට ඇලුම් කරන අය, අපෙන් වෙන්වීම අපිට දුකක්. ඒ වගේමයි හතුරෝ, තරහකාරයෝ, ඊරිසියාකාරයෝ මුණ ගැසීමත් දුකක්. කරන්න දෙයක් නැහැ. ඒ ඇත්ත එකට ජීවත් වෙන්න වෙනවා. ඇසුරු කරන්න වෙනවා. ඔබ රස්සාව කරන තැන, සමහරවිට ඔබ ජීවත් වෙන තැන, ඔබ යන්නේන තැන, ඔබ කැමති වුණත් අකමැති වුණත් ඒ පුද්ගලයෝ එක්ක ජීවිතේ සමහරවිට මැරෙනකන් විඳවගෙන ජීවත් වෙන්න වෙනවා. ඒ නිසා මේක ආර්ය සත්‍යයක්. ඒක තමයි බුදුහාඳුරු පෙන්නේ දුක්ඛාරය සත්‍ය හැටියට. අපිට එකම දෙයයි තියෙන්නේ මේ භයානක සංසාර ගමනින් මිදෙන එකමයි. ඒ නිසා ධර්මාවබෝධයට වීරිය වඩන්න. අපි ඉන්නේ සුගතියක කියන එක හැම වෙලෙම මතක තියාගන්න. මොකද මනුස්ස ජීවිතයක් ලබනවා කියන්නේ අතිශයින්ම දුර්ලභ කාරණයක්. දවසක් බුදුරජාණන් වහන්සේ නියසිලට පස් ටිකක් අරගෙන භික්ෂුන් වහන්සේලාට පෙන්වුවා මහණෙනි මේ මහ පොළවේ තියෙන පසුයි නියසිලේ තියෙන පසුයි අතර වෙනස පේනවද? එහෙමයි ස්වාමීනි කිව්වා. නියසිලට කියන්නේ ඉතින් ඊටාම ස්වල්පයෙන් නියපොත්තකට එන්නේ නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මනුස්ස ජීවිත ගත කරන අයගේ මැරෙන අය සතර අපායට වැටෙන්නේ මහ පොළොවේ පස් තරම් කියමු. සතර අපායවල වල නිරේවල් වල අපායගත පිරිස පොළොවේ පස් තරම් කියලා හිතන්න කියමු. මෙන්න මෙච්චරයි කිය මනුස්ස ජීවිත ලබන්නේ. නියසිලට ගත්ත පස් වගේ. දැන් ඔබ නිකන් හිතන්න ඕකම ගලපලා හිතන්න. නියසිලට ගත්ත පස් වගේ මනුස්ස ජීවිත ලබලා අද ඉන්නේ කෝටි 700ක්. අපි තවත් 100ක් වැඩියෙන් හිතමු කෝටි 800ක් කියලා වැඩිපුර දාගමු. එතකොට අපිට ඒ ඉලක්කමෙන් බින්දු ගානකින් කියන්න පුළුවන් නේද? මනුස්ස ජීවිත ලබලා ඉන්නේ මෙච්චරයි කියලා කෝටි ගානෙන් හරි අපිට කියා ගන්න හරි පුළුවන්. හැබැයි ඔබ බලන්න ඔබේ ඉඩමේ ඉන්න තිරිසන් සත්තු ටික ගණන් කරගන්න පුළුවන්. එක කූඹි ගුලක ඉන්න කූඹි ටික, වේයෝ ගුලක ඉන්න වේයෝ ටික, අඹ ගෙඩියක් කුණු වෙන්න තියලා බලන්න ඉන්න පණුව ටික, තෙත් පරිසරයේ අසූචි ගොඩක කොච්චර සත්තු හැදෙනවද? ඒ නිසා අපිට වර්ග අඩියකවත් ඉන්න සත්තු ටිකවත් තිරිසන් අපාය ගණන් කරගන්න බෑ. අපිට ඇහැට පේන්නේ ඔච්චරයි. බුදුහාඳුර පෙන්නුවේ අපේ ඇහැට පේන්නේ දැන් නිරේ අපිට පේනවද? නේ අපිට ගණන් කරන්න අපි කවුරුත් දන්නේ අපිට ඒක දිවසින් දකින්න දෙයක්. ඒ දිවස් නුවණ තාම අපි උපදවාගෙන නැත්නම් අපිට ඒක පේන්නේ නැහැ. ඊළඟට പ്രേත අපාය. සමහරුන්ට අමනුෂ්‍ය പ്രേතයෝ දකින්න අය, පෙර පින තියන අය, පුණ්‍ය ඉර්ධි තියන අය ඉන්න පුළුවන් උපතින් පේන හැකියාව. හැබැයි ඒක හැමෝටම පේන්නේ නැහැ. කාටවත් අපිට ගණන් කරගන්න බෑ. එතකොට අපි බුදුහාමුදුරන්ගේ දේශනාව ඔස්සේ තමයි අද අපි ඒක බොහොම සද්ධාවෙන් පිළි අරගෙන තියෙන්නේ. අසුර අපාය. ඒකත් අපාය. සතර අපාය කියපම අපායවල් හතරක්. නිරය, තිරිසන් ලෝකේ, අසුර අපාය, പ്രേත අපාය. අසුර කියන්නේ මහා සාගරය ඇසුරු කරගෙන ජීවත් වෙන අමනුස්ස කොටසක් කියන්නේ. එතනත් අමනුස්සයෝ. මොහොතේ අපි දකින්නේ ওই මාළු පීනන ගොරෝසු ශරීර තියෙන සත්තු ටික විතර අපි දකින්නේ. මොහොතේ ඉන්න අමනුස්සයෝ අපිට පේන්නේ නැහැ. ගොඩබිම නෙමෙයි වැඩිපුරව අමනුස්සයෝ ඉන්න මොහොතේ කියන. තිමි, තිමංගල, තිමිර පින්නල, නාග, අසුර ගහන්දරව කියලා
අමනුස්ස ගණනාවක් කොටස් ගැන දේශනාවල පෙන්නනවා. යොදුන් ගණන් විශාලයි කියන අමනුෂ්‍යයන්ගේ ශරීරය. මේක තියෙනවා පහාරාද කියන සූත්‍රයේ බුදුහාඳුර පෙන්නනවා සමහර යොදුන් 100ක් විශාල අමනුෂ්‍ය මොහොතේ ඉන්නවා කියලා. යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. එතකොට යොදුන් 100ක් කියන්නේ හිතා ගන්නකො අමනුෂ්‍යයන්ගේ ස්වභාවය. යොදුන් 200 300 විශාල අමනුෂ්‍යයෝ ඉන්නවා කියන. නාග ලෝකෙ මොහොතේ තියෙන විශාල නාග ශරීර මවාගත්ත නාගයෝ ඉන්නවා කියන. අසුර අපාය කියන්නේ මොහොතේ ඉන්නවා දුක් විඳින අපායගත අමනුෂ්‍ය කොටසක් ඉන්නවා මොහොතේ උපදින. විශාල වේදනාව විඳ විඳ විලාප දීදී ඉන්න අමනුෂ්‍ය කොටසක් ඉන්නවා මොහොතේ තමයි ඉන්නේ. ඒ අය තමයි අසුර අපායට අයිති. එතකොට සතර අපායෙන් හතරෙන් තුනක් පේන්නේ නැහැ. නිරේ පේන්නෙත් නැහැ, പ്രേත අපාය පේන්නෙත් නැහැ, අසුර අපාය අපිට පේන්නෙත් නැහැ. අපිට පේන තිරිසන් අපාය ගත්තොත් ඔබ කරණීයමිත සූත්‍රයේ කටපාඩම් ඇති දන්න අය ඇති ඕන තරම් අපි අහනවන්නේ නිතර තුන් සූත්‍රය තියෙනවනේ. ඒ කරණීයමිත සූත්‍රය තියෙනවා දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු ඉන්නවා. මහන්තාවා මහත ශරීර ඇති සත්තු ඉන්නවා. මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු ඉන්නවා. රස්ස කුඩා සත්තු ඉන්නවා. අනුක කියන්නේ පියවිය හැට පේන්නේ නැති තිරිසන් සත්තු ඉන්නවා. අමනුෂ්‍යෝ නෙමෙයි. පියවිය හැට පේන්නේ නැති තිරිසංගත සත්තු ඉන්නවා. ඒ අයට බුදුහාමුදුරුවෝ කියන්නේ අනුක කියලා. ඒ අය තමයි අද අපි ඔය අන්වීක්ෂයෙන් බලලා කියන්නේ මෙහෙ මෙවුන් ඉන්නවා කියලා. බුදුහාමුදුරුවෝ දැක්කේ දිවසින් තිරිසන් සත්තු. ඊළඟට තූලාවා දැන් වටකුරු හැඩෙන් යුක්ත සත්තු. දිට්ඨාවායේ වද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදැකපු සත්තු. එක තැනක තියෙනවා ඔබ දන්නවා දිවස්ලාභීන් අතර අගතැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේ පැන් එකක් වළඳන්න ගත්තහම ඒක දිහා උන්වහන්සේ බලපුවාම ඒකේ ඉන්නවා සත්තු. බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමීනි මේ පැන් වල සත්තු ඉන්නවා කියනවා. බුදුහාඳුර කියන පෙරහංකඩෙන් පෙරලා පැන් පානය කරන්න. පෙරහංකඩේ තියෙන ඔය අටපිරිකට තියෙනවනේ. ඒතර පැන් එකක් ගත්තාම පෙරලා ගන්න කියලා. දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ පෙරහංකඩෙන් හොඳට පෙරලා පැන් එක අරගෙන බැලුවා. ඒත් ඉන්නවනේ සත්තු. බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පෙරුවට ඒ වතුර ඇතුලේ ඉන්නවා කියනවා තිරිසංගත චූටි සත්තු. බුදුරජාණන් වහන්සේ කියන අනුරුද්ධ දිවසින් බලන්න එපා කියනවා. දිවසින් බැලුවොත් අපිට පානය කරන්න බෑ කියනවා. දිවසින් බලන්න නැතුව පියවි ඇහෙන් සාමාන්‍ය විදිහට බලලා පැන් පානය කරන්න කියනවා. එතකොට බලන්න අපිට ඇස් දෙකෙන් පේනවට වඩා අපිට තවත් සියුම් කොච්චර සත්තු ඉන්නවද මේ පරිසරයේ වතුර ටිකේ පව. ඒ නිසා එවැනි ලෝකයක් අපිට එහෙම ගත්තොත් බුදුහාඳුරුවෝ පෙන්වුවේ මහා පොළොවේ පස් වගේ කිව සතර අපායේ ඉන්න පිරිස. බලන්නකො වර්ගාඩියක ඉන්න සත්තු ටික හොයන්න පොළොව හාරන්න කොච්චර සත්තුද කියලා බලන්න. ඒ නිසා ඔය තරම් සතර අපායගත සත්වයන් අතරින් මනුස්ස ලෝකයකට එනවා කියන්නේ කන කැස්බෑ වියසිදුරෙන් අහස දකිනා වගේ. අර නියසිලට ගත්ත පස් ටිකක් වගේ මනුස්ස ලෝකේ ඉන්නේ කෝටි 700. ඕක ඉලක්කමෙන් හරි කියන්න පුළුවන්. දැන් අපි මේ මනුස්ස ජීවිතේ ඉන්න පිරිසට අර නියසිලට ඇවිල්ලාද නැද්ද? දැන් ඇවිල්ලා තියෙනවා. අපේ මොකක් හරි පෙර පිනකට දැන් සුගතියකට ආවනේ. දැන් අපි සුගතියේ ඉන්නේ. දැන් අපිට මේ ධර්මය අවබෝධ කරන්න නම් බාහිරින් ලැබෙන්න ඕනේ අංග දෙකක් තියෙනවා. ඒ දෙක දැන් හොඳටම තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි. කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි සද්ධර්මය ඇහෙන්නේ. බාහිරින් ලැබෙන අංග දෙක අද හොඳටම තියෙනවා. තමන් තුළ ඇති කරගන්න ඕන යෝනිසෝ මනසිකාරය. අහන ධර්මය නුවණින් විමසීමේ හැකියාව. ඊළඟ එක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒ ධර්මයට අනුකූල ජීවත් වීම. ඔන්න ඔය හතර එකතු වෙච්ච තැන ඔයාට කියන්නේ සෝතාපට්ටි අංග. එයා ධර්ම අවබෝධය කරා යනවා කිය. එහෙමනම් ධර්මය අවබෝධ කරන්න නම් අපිට කල්යාණ මිත්‍ර ඇසුර බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ උන්වහන්සේලාගේ ධර්මය අනුගමනය කරන ඒ ශ්‍රාවකයන්ගේ ධර්මයට කැමති පිරිසගේ ඇසුරක් තියෙන්න ඕනේ. ඒ අය තමයි කල්යාණ මිත්‍රයෝ. පිනට නැඹුරු කරන, කුසලයට නැඹුරු කරන, පවට බය, අපාය බය ඇති, ධර්මාවබෝධය කරා වීරිය වඩන කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර තියෙනවා. අන්නේ කල්යාණ මිත්‍රයන් නිසා තමයි සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ. පිරිසිදු ධර්මය අපිට අහන්න ලැබෙන්නේ. එතකොට බාහිරින් ওই අංග දෙකම ලැබෙනකොට ඒ අහන ධර්මය හොඳට අහලා නුවණින් විමසලා Tamanට ගලප ගන්න ඕනේ. ඒක ඔබේ දෙයක්. කොච්චර බණ ඇහුවත්
ඒක විමසන්න නැත්නම් හරියට භාජනයක් මුණින් හරවලා වතුර වැක්කිරුවා වගේ. භාජනයක් මුණින් හරවලා වතුර වක් කරනවා. වතුර ටික ගලාගෙන යනවා නිකන් පෙඟෙයි චුට්ටක් එච්චරයි. ඒ වගේ අපි බණ අහලා විමසන්න නැත්නම් ඒක අපේ ජීවිතයට ගැලපිලා යන්නේ. ඔබ මේ ධර්මයේ ගුණයක් දන්න ඕපනයික. ඕපනයික කියන්නේ තමා තුළින් බලන්න කියන. අන්න ඒ නිසා අහන ධර්මයේ තමා තුළින් ගලපලා තමා තුළින් විමසලා බලන්න දක්ෂ වේ. ඊළඟ එක තමයි ධම්මානුධම ප්‍රතිපදාව. ඒ ධර්මයට අනුකූලව ජීවත් වෙන්න. ඔන්න ඔය හතර තමන් තුළ ඇති කරගන්න පුළුවන් නම් බාහිර අංග දෙකයි ආධ්‍යාත්මික අංග දෙකයි ධර්මාවබෝධයේ පිණිස ජීවිතයක් දියුණු කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් දැන් බලන්න අපේ පවුල්වල පරම්පරා ගණන් ආපස්සට නිකන් අවංකව හිතක් බෞද්ධ නමෙන් හිටියත් සාදු කියලා ඇති පන්සිල් අරන් ඇති ගෙදර බුදු පහන තියලා ඇති පන්සලේ බණ අහලා ඇති පින්කම් වල ගිහිල්ලා ඇති පෙරහැරවල් වල ගිහිල්ලා ඇති හැබැයි කීයෙන් කී දෙනාද සුගතියේ ගියේ කියලා නිකන් අවංකව හිතක් මරණ මංචකයේ ධර්මයේ සිහි කරගෙන මැරෙන්න හරි පුළුවන් උනේ පවුලේ කීයෙන් කී දෙනෙකුද කියලා බලන්න. එතකොට අපිට පේනවා එහෙමනම් එපමණකින්ම අපිට බේරෙන්න බෑ. බණ ඇහුවා මං අහලා තියෙනවා කියලා බේරෙන්න බෑ. අපිත් ඉතින් සීල් රැකලා තියෙනවා අපිත් ඉතින් සීල් ගත්තා තමයි අපි පන්සල් ගියා තමයි කියලා ඒකෙන් බේරෙන්නත් බෑ. ඒ කාලේ අපි මේ විදියට පින්කම් කරා මෙහෙම තියෙනවා තමයි. ඉතින් අපි කාටවත් සමහරු කියන්නේ මෙහෙම අපි ඉතින් කාටවත් කරදරයක් කරන්නේ නැත්නම් අපේ පාඩුවේ අපි හම්බ කරගෙන ජීවත් වෙනවා නම් ඉතින් ඒ නිසා අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි පව් කරන්නේ නැහැ කියන. ඒ නිසා එහෙම කියන්නෙම මේ දන්නේ නැහැ මේ කර්මය කියන්නේ මොකද්ද කොහොමද රැස් වෙන්නේ කියලා. අපි හැම වෙලාවෙම ඇහැට පේන රූපයක් පාසා චේතනා පහළ වෙනවා. ඒක තමයි කර්මය කියන්නේ චේතනා, රූප සංචේතන. කනට ඇහෙන ශබ්දයට අනුව චේතනා පහළ කර. නාසයට දැනෙන ගඳ සුවඳට අනුව චේතනා පහළ වෙන. දිවට දැනෙන රසයට අනුව චේතනා පහළ වෙන. කයට දැනෙන පහසට අනුව චේතනා පහළ වෙන. හිතෙන් හිතන සිතුවිලි ඔස්සේ චේතනා පහළ වෙන. එතකොට ආයතන හයෙන් මේන අරමුණක් පාසා විපාක පිණිස කර්ම හැදෙන. අපි හිතනකොට අපි කතා කරනකොට අපි ක්‍රියා කරනකොට අපේ සිත කය වචනය කියන තුන්දරම කර්මයක් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසායි මේ අමුතුවෙන් නෑ අපි එහෙම පව් කරන්නේ නැහැ කියලා හැම වෙලෙම දැන් ජීවත් වෙනකොට ඉරිසියාව ඇති වෙන්නේ නැද්ද? ආසාවල් ඇති වෙන්නේ නැද්ද? ඊට කඩන් ගැන, දේපොළ ගැන, අනුන්ගේ දේවල් ගැන ඇති වෙ සමහරලාට ඒවට කියන ලෝභකම, අනුන්ගේ දේවල් ගැන ඇති වෙනවා. මට තියෙනවා නම් එහෙම හිතෙනවා කෙනෙකුට නේ. ඒ ආසාව ඇති වෙනවා. අවිජ්ජා කියලා කියන්නේ ධර්මයේ. ඊළඟට ද්වේෂය, තරහව, කේන්තිය ඕවා ඇති වෙනවා හිතේ. එතකොට මේ ස්වභාවයන් එක්ක ජීවිතේ හැම වෙලාවෙම අපේ මොකද අපේ විඥානේ සංසාර පුරුද්ද තියෙන කුසලයට නෙමෙයි. කුසල මූලයන්ගෙන් හටගත්ත හිතත් නම් අන්න කුසලයේ තුලම හැම වෙලෙම රැඳිලා තියෙනවා. අපේ විඥානේ පිහිටලා තියෙන්නේම අකුසල මූලයන් තුලමයි. අපි මේ දීර්ඝ සංසාර ගමනේ ඇවිල්ලා තියෙන්නේ සතර අපායේ මහගෙදර කරගෙන. ඒ නිසා අපායට නැඹුරු වෙච්ච මනසක්, අපායට නැඹුරු වෙච්ච හිතක් තියෙන. දැන් හිතන්න මෙහෙම අපිට සද්ධාව කියන එක නිකන් ඉබේ නිකන් ඉන්නකොට වැඩෙනවද? නිකන් ඉතින් කොණ්ඩේ වැවෙනවා නේ. නියපොතු වැවෙනවා. සද්ධාව එහෙම වැවෙන්නේ නැන්නේ. ඒක උත්සාහ කරන්න ඕන සද්ධාව. ඊළඟට සීලය කොච්චර අමාරුද සීල් රකින්නවා කියන එක. වැටි නැගිටිනවා වගේ උත්සාහයෙන් වීරියෙන් තමයි ශික්ෂාපද ගැන හොඳ සිහියෙන් ඉන්න ඕනේ. නැත්නම් සැනින් Taman දන්නේම නැහැ ශික්ෂාපද මිදෙනවා. ආයි සිහියෙන් ආයිතින් සංවරයට එනවා කියලා කියන්නේ. එහෙම තමයි ඉස්සරහට යන්නේ ධර්මයේ. බුද්ධ ශාසනයේ තියෙන සමහර රහතන් වහන්සේලා රහත් වෙච්ච අය එක භික්ෂුන් වහන්සේ නමක් ගැන 23 වතාවක්ද කොයි සිවුරු අරිනවා. ආයි පොඩි පාරක් නෙමෙයි එක පාරක් දෙපාරක් නෙමෙයි ධම්මපදයේ තියෙන්නේ. 23 පාරක් කියපුවාම හිතන්න ලේසිද කියලා නේ. ඒ වගේ හැබැයි ආයි ඇවිල්ලා රහත් වෙනවා ඊට පස්සේ. ඉතින් ඒ වගේ සසර පින තිබුණා. මොකද උන්වහන්සේට පැවිදි වෙලා දැන් ගෙදර ප්‍රශ්න නිසා ඇවිල්ලා පැවිදි වෙනවා. පැවිදිලා ටිකක් වෙලා ඉන්නකොට හිතෙනවා කුඹුර කරගෙන ගෙදරලා ඉන්න තිබ්බනම් ඊට වැඩිය හොඳයි කියලා ආයි හිතෙනවා. ආයි ඉතින් ගිහිල්ලා උදැල්ලා අරගෙන කුඹුරට යනවා. ආයි ටික දවසක් ඉන්නකොට කුඹුරු කරනවා ගෙදර බැනුම් කරදර ප්‍රශ්න ණය තුරුස්
හේන් පාළු වෙනවා. ඕවා ප්‍රශ්න එනකොට ආයෙ හිතෙනවා අනේ මේ කිසි කරදරයක් නැහැ පැවිදි වුණා නම් මට ඉතින් පින්ඩ පාත ටික කරගෙන මේ මොකටද මේ දුක් විඳින්නේ කියලා ආයෙ ඇවිල්ලා පැවිදි වෙනවා. ඔහොම ඉඳලා අන්තිම පාර කල්පනා වුණා මට පැවිද්දට බාධා වුණේ මේ හේන මේ උදැල්ල කැත්ත ඌවා තමයි මතක් වුණේ. කන්දක් උඩට ගිහිලා උදැල්ලයි කැත්තයි ආයුධ ටිකයි වීසි කරනවා පහළයට. වීසි කරලා ගිහිල්ලා පැවිදි වෙනවා ආයෙ ආවේ නැහැ. ධර්ම අවබෝධය ලැබලමයි නතර වුණේ. ඒ වගේ තමයි සසරේ සමහර වෙලාවට හිතේ ස්වභාවය කියන්නේ හිත ඇදෙන්නේ කුසලයට නෙමෙයි අකුසලයටමයි හිත දුවන්නේ. ආපස්සට ගන්න ධර්මාවබෝධයට හිතක් ගන්න නම් විශාල වීරියක්. ඒකට ධර්මයේ කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය. පදං වීරියක්. දැඩි වීරියක් තියෙන්න ඕනේ සතර ආකාරයක. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය තියෙන්න ඕනේ. නූපන් අකුසල් නූපදවන්න යටපත් කළාම දාන්න වීරිය තියෙන්න ඕනේ. උපන් කුසල් දියුණු කරගන්න වීරිය තියෙන්න ඕනේ. නූපන් කුසල් උපදවලා බලවත් කරගන්න වීරිය තියෙන්න ඕනේ. එතකොට ඔන්න ඔය වීරිය තුලින් තමයි අකුසලයකට මතුවෙන්න ඉඩ නොදී කුසලයක් මතු කරලා ගන්න. ඒ නිසා පින්වතුනි නිතර බුදුන් වඳින තැනින් හරි පටන් ගන්න. දැන් ඉස්සර ගෙවල් වල බුදුන් ඇඳද නැද්ද? ඇත්තටම දැන් ගෙවල් වල බුදුන් අඳිනවද? බොහෝ දුරට ගත්තාම නෑ. ඉස්සර දැන් සමහර බුදුන් අඳින තැන් වල වුණත් ඒක නිකන් බොරු කපටිකමක් කරන්නේ නිකන්. ඉස්සර පරණ ඔබේ අම්මලා තාත්තලා ආච්චිලා සීලා ගැන බලන්න. උදේ පාන්දර නැගිටපු ගමන් එක්කෝ පෑන් එකක් පෙරලා තියලා ගාතාවක් කියලා බුදුන් ඇඳලා තමයි උයන්නේ. උයන කොටත් මුට්ටියටත් වඳිනවා හාල් ටිකට වඳිනවා බොහොම ගෞරවයෙන් උයන්නේ. ඇයි මේ බුද්ධ පූජාවට. ගෙවල් වල බුද්ධ පූජාව තිබ්බා. දවල්ටත් මොනවා හරි බුද්ධ පූජාව තිනවා. ගමේ ඇවිදලා මල් ටිකක් හදාගෙන ඇවිල්ලා ඔය මල් ටික හොඳට ලස්සනට වට්ටියක් අරගෙන මල් ටික තිබ්බත් නිකන් ගෙනහල්ලා මෙහෙම දාන්නේ නැහැනේ. මලෙන් මල ඒක ලස්සනට මල් ටික සකස් කරන. සකස් කළා ලස්සනට මල් වට්ටියක් හරි හදනවා. හදලා ගෙදර සුවඳුන් ටිකක් අල්ලලා ගිලම්පස ටික හදලා බොහොම ගෞරවයෙන් ගෙදර ඉන්න ඔක්කොටම අත ගස්සලා එක්ක ළමයි හරි අඬ ගහගෙන ඇවිල්ලා බිම වාඩි වෙලා පිරිත් ටිකක් කියලා ගෙවල් වල පරණ ආච්චිලා කියලා තුන් සූත්‍රේ කටපාඩම්. එතකොට දැන් ඔබේ දරුවන්ගේ දරුවන්ට පොඩි උන්ට දැන් තුන් සූත්‍රේ කටපාඩම්ද? එතකොට නිකන් හිතන්න කොච්චර අපෙන් ගිලිහෙනවද කියලා සැරෙන් සැරේනේ. ඒ නිසා එහෙමයි ඉස්සර නිදාගන්න ගියත් ආච්චිලා සීයලා ඇඳේ වාඩි වෙලා ඉතිපිසෝ ගාතාව කියලා නිදාගත්තේ බුදුන් ඇඳලා. එතකොට හැබැයි ලොකු ධර්මයේ දන්නේ නැහැ. පටිච්ච සම්පාදේ ගැන ඇහුවොත් දන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය ගැන මොකද්ද කියලා ඇහුවොත් දන්නේ නැහැ. අභිධර්මයේ ගැන දන්නේ. හැබැයි සද්ධාව තිබ්බද නැද්ද? සද්ධාව පැත්ත තියෙනවා. හැම වෙලෙම බුදු ගුණ ටික සිහි කර. තුනුරුවන් ගුණ සිහි කර. ඒ නිසා සුගතිය හරි යන්න එතනින් හරි හිත රැකිලා තිබ්බා. ඒ නිසා සද්ධාව දියුණු කරගන්න දක්ෂ වෙන අපිට පෘතජ්ජනේකට සුගතිය යන්න තියෙන ප්‍රධානම පළවෙනිම දේ තමයි සද්ධාව. මාර්ගඵල ලැබලා නම් කොහොම සුගතියනේ ඉතින්. එයා සතර අපායෙන් මිදිලා. හැබැයි පෘතජ්ජන කෙනාට අපායට ඇදෙන හිත සුගතියකට එන්න නම් බලවත්ම කුසලයේ තමයි සද්ධාව. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ බුදු ගුණ අචින්ත්‍යයි. අචින්තියේසු පසන්නාන විපාකෝ හෝති අචින්තියෝ කියන. අචින්ත්‍ය බුදු ගුණ ගැන හිත පැහැදුනොත් ලැබෙන විපාකයක් අචින්තියමයි කියන. ඒ නිසා අකුසල් යටපත් කරන්න ශක්තිය තියෙන බලවත්ම කුසලයේ තමයි බුදු ගුණ. බුදුහාඳුර පෙන්වුවේ සද්ධා මාත්‍රයක් බලවත් වුණත් ඇති කියන මරණ මංචකේ. මයි සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් බුදුහාඳුර ගැන බලවත් වුණොත් මරණ මංචකේ සබ්බේතේ සග්ග පරායන ඒත් සුගතියන්. සමහර සිදුවීම් තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ උදේ පාන්දර බුදු ඇසින් බලනකොට දැක්ක වයසක අම්මා කෙනෙක් කුදු ගැහිලා හැරමිටියක් අරගෙන පාරක් දිගේ ඉස්සරහට එනවා. දැන් ඒ අම්මා හොඳටම වයසයි කුදු ගැහිලා සිහි කල්පනාවත් අඩුයි. මාර්ගඵල ලැබලා නිවන් අවබෝධ කරවන්න තරම් දැන් පින නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ බැලුවා සුගතිය හරි යවන්න හිත පැහැදුණු සුගතිය යන. අද පෙර කර්ම විපාකයකින් සමහරුන්ගේ ආයුෂ ගෙවෙනකොටම කර්ම විපාක එකතු වෙනවා. ඒකට කියන්නේ උභයක්ඛය කියලා. ආයුක්ඛය, කම්මක්ඛය, උභයක්ඛය, උපච්ඡේද කියලා මරණ ගැන අහලා ඇතිනේ.
බුදුහාඳුරු බුදු ඇසින් දකිනවා එළ දිනක් යනලා අද දහවල් මිය යනවා. ඒක පෙර කර්ම විපාකයක් හැටියට එන එක. ඒක වළක්වන්න ගියේ නෑ. බුදුරජාන් වහන්සේ වදාළ ආනන්ද තථාගතයන් වහන්සේ සමග වඩින්න කියලා අර අම්මා පාරක් දිගේ හැරමිටිය ගහගෙන බිම දෙකට නැමීගෙන අමාරුවෙන් ඇවිදගෙන එනවා. බුදුරජාන් වහන්සේ පාරේ වෙනත් පැත්තකින් වැඩම කරලා අර අම්මා ඉස්සරහම ඉදිරියෙන් හිටගත්තා. දැක්කේ සිරිපතුල් දෙක. කවුද මේ මගේ ඉස්සරහා මේ යන්න ඉඩ තියෙද්දි මේ කවුද කියලා මේ අම්මා බැලුවා අමාරුවෙන් ඔලුව උස්සලා බලනකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා අම්මේ හිත පහදව ගන්න. මේ අම්මා ඉදිරියේ වැඩ ඉන්නේ තුන් ලෝකෙටම යහපත උදා කරන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කිය. එච්චරයි අර වචනෙට හිත පැහැදුණා. අනේ සාදු කියලා එහෙම වැන්දා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද අපි දැන් යන් කියෝ. එච්චරයි. ආනන්ද හාමුදුරුවොත් එක්ක බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩියා. අර අම්මා පැහැදුණු සිතෙන් මම බුදු කෙනෙකුට වන්දනා කරා කියලා ඒ සද්ධාවෙන් එහෙම ඉදිරියට යනකොටම කුලප්පු වෙච්ච එළ දෙනක් යන. අනිනකොටම අර හිත පිහිටලා තිබ්බේ සද්ධාවේ දෙව්ලෝ පහළ වුණා දිව්‍යාංගනාවක් වෙලා නින්දෙන් පිබිදියා වගේ දෙව්ලෝ පහළ වෙයි. එතකොට අපිට පේනවා මරණ මංචකේ හිත පැහැදුනොත් කරපු දහසක් අකුසල් යට යනවා කියලා එක දේශනාවක තියෙනවා. බුදු ගුණ ගැන හිත පහදවන්න දක්ෂ වෙයි. ඒ නිසා දැන් අපිට ගත්තොත් දැන් අපේ මතක තියාගන්නකො වයසක ඔය ආච්චිලා සීයලා ගැන අපේ පවුලක ගැඹුරු ධර්මයක් විදර්ශනා වඩලා පටිච්ච සම්පාදේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය මෙනෙහි කරලා ඒවා හොඳට වඩපු කෙනෙකුට නම් අන්න කනට කරලා අම්මේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි මේ රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි කියලා කියන්න පුළුවන්. එතකොට හිත පිහිටනවා. ඇයි ඒවා පුරුදු කරපු හිතක්. දැන් අර ගිරිමානන්ද හාමුදුරුවන්ට දස සංඥා ගැන කිව්වේ උන්වහන්සේ දස සංඥා වඩපු නිසා. මහා කාශ්‍යප හාමුදුරුවෝ ලෙඩ වෙච්ච වෙලාවේ බොජ්ජංග වඩපු කෙනෙක් නිසා බොජ්ජංග ගැන සිහි කරලා දුන්නා. මහා කස්සපත් තේර බොජ්ජංගේ තියෙන්නේ ඒ තමන් වඩපු ගුණ ධර්මයේ තමයි සිහි කරනකොට ඒ මොහොතේ සැනින් හිත එතන පිහිටන. ඒ නිසා සාමාන්‍යයෙන් බුදු ගුණ ගැන හරි සිහිය පිහිට ගත්ත කෙනෙකුට නම් අපි ප්‍රධාන වශයෙන්ම කරන්න ඕන ඉස්සල්ලාම දේ තමයි කනට කරලා හරි බුදු ගුණ ටික කියන්නේ. අම්මේ හොඳට සිහි කරගන්න කියලා බුදු ගුණ ටික කනට කරලා කියන්නේ. ඉතිපිසෝ භගවා රහක් කියලා කියන්නේ. මොකද අපි ඔබ සමහර සිදුවීම් තියෙනවා වයසට ගිය සිහි කොහේ කල්පනාවක් නැතුව බලාගෙන ඉන්න අම්මලා. අපි කනට කරලා බුදු ගුණ කියනකොට අමාරුවෙන් හරි සාදු කියලා වැඳ ගන්න අය ඉන්නවා. එතකොට අපිට පේනවා මේ බුදු ගුණ කියනකොට සැනින් හිත පිහිටන මහා පුදුම පුණ්‍ය ශක්තියක් එතන තියෙනවා. ඒත් ඇති පණ ගියොත් ඒ මොහොතේ සුගතිය යනවා. ඒ නිසා අපට සුගතියක යන්න තියෙන පළවෙනිම දේ සද්ධාව. මරණ මංචකේ හරි සද්ධාවේ හිත පිහිටන්න පුළුවන් නම් ඒ සුගතියක ය아가න්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල සද්ධාව බලවත් කරගන්න දක්ෂ වෙන්න. සද්ධාවෙන් දියුණු වෙන්න. ධර්මාවබෝධයට ඇතුල් වෙන තැනත් සද්ධානුසාරී සෝවාන් මාර්ගය. එයා තමයි සෝවාන් ඵලයටපත් වෙන්නේ. ඊළඟට සකදාගාමි මාර්ගයේ සද්ධාව ඉන්ද්‍රියක්. ඊළඟට බලයක් සද්ධා බලං කියන. බෝධිපාක්ෂික ධර්ම අතර ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බල ධර්මයක් හැටියට සද්ධා වඩන්න පුළුවන්. ඒ නිසා සද්ධාව දියුණු කරගන්න දක්ෂ වෙන්න. ඉතින් එහෙමනම් පිටුතුනි හැම වෙලාවෙම හිතන්න මේ අපි ජීවත් වෙන ක්‍රමයට ඉඳලා අපිට හදිසියෙවත් තුනුරුවන් ගුණවත් සිහි කරගන්න නැතුව ධර්මයක් දියුණු කරගන්න නැතුව මෙහෙම ඉඳලා හදිසියෙවත් මැරෙනකොට අකුසලයක් බලවත් වුණොත් දුගතියක වැටුණොත් කවුද මාව බේරගන්නේ කියලා හැම වෙලෙම හිතන්න. ඔය කාටවත් නෑ දෑයන්ට ඥාතීන්ට යාළුවන්ට සල්ලි තිබ්බා කියලා දේපල තිබ්බා කියලා ඊවෙන් බේරෙන්න බෑ. මට මෙච්චර යාන වාහන තියෙනවා මෙච්චර ඉඩ කඩන් තියෙනවා මට මෙච්චර සල්ලි තියෙනවා කියලා සල්ලි වලින් බේරන්න පුළුවන්ද? සුගතිය යවන්න පුළුවන්? බෑ. ලෝකෙ කොච්චර හොඳ ලෝකෙම තියෙන වටිනාම ස්පිරිතාලට ගිහින් හිටියත් රත්තරන් ගාපු හොස්පිටල් ඇඳක නිදාගෙන හිටියත් සුගතියයිද? නෑ එහෙම සුගතියක් නෑ. ඒ නිසා සුගතිය යන්න නම් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා මේව ඇති කරගන්න ධර්මයේ සිහි කරගන්න. බේරෙන්න තියෙන ධර්මයෙන් විතරයි. ඉතින් ඒ නිසා ඔබ හැම දිනාටම
මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ධර්මයේම දියුණු කරගෙන ධර්මයේම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. එහෙමනම් පින්වතුනි ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත්ත සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබ හැම දිනාටම ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඔබ හැම දිනාටමත් ධර්මාවබෝධය පිණිසම මේ පින උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඔබ වැඳ ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.